නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදී දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේ සම්බුදු සිත කසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් විලානී ඇල්ලේ පොළ පින්බර මාතාව විසින් ප්‍රධාන අරමුණු බවට පත් වෙලා තිනවා. සසර පුරාවට කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිස මේ පින් එකසේ හේතු වාසනා වේවා කියන උදාර අරමුණෙන් තමයි අද දවසේ මේ ධර්ම දානමේ පින්කම බාරගෙන කටයුතු කරන්නේ. පින්වත්නි, අපි සම්බුදු සිත කසිරිය ධර්ම දේශනා මාලාවේ මේ දිනවල අපි කතා කරමින් හිටියේ ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සම්බුදු ඥානයක් වන සබ්බත්ථගාමිනීම් පටිපදං යථාභූතං පජානාති. බුදුරජාණන් වහන්සේ මේ සියලු සත්වයින් ඒ ලෝකවල ඒ සත්වයා උපද්දන්න හේතු වෙන වැඩපිළිවෙල, ඒ වගේම ඒ සත්වයා ඒ තැන්වල යම් යම් මයුරකින් වෙනස් වෙලා ඉන්නවනම් ඒ වෙනස් වීමට හේතු වෙන සෑම වැඩපිළිවෙලක්ම, උපත වෙනස් වෙනවනම් ඒකේ සෑ වැඩපිළිවෙල, ඒ ජීවිතයේ යම් යම් වෙනස්කම් තියෙනවනම් ඒකේ වැඩපිළිවෙල, ඒ සෑම වෙනස්කමක්ම තථාගත බුදුනෙතට ආවරණ රහිතයි පින්වත්නි. ආශ්චර්යයි. එවන් සියලු අවබෝධයන්ගෙන් පිරිපුන් වෙච්ච සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ දෙව් මිනිස් ලෝකයාට පින්වත්නි පහළ වෙන්නේ කලාතුරකින් පහළ වෙන්නේ. දෙව් මිනිස් ලෝකයාට හිත පිණිස, සුව පිණිස, සැපය පිණිස යම් උත්තමේ මේ මනුලෝ පහළ වෙනවද, ඒ කවුරුන්දයත් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එවන් අරහත් සම්බුදුරජාණන් වහන්සේ නමක්ගේ මේ දෙව් මිනිස් ලෝකයාට විවර වෙන මේ සම්බුදු නිධානය, මේ ධර්ම නිධානය පින්වත්නි දෙව් මිනිස් ලෝකයට කොච්චර රැකවරණයක්ද. ඉතින් අද දවසෙත් ඒ උතුම් ඥානයේ පිහිටා දෙව් මිනිස් ලෝකයාට වදාළ උතුම් බණ පදයක් ගැන ශ්‍රද්ධාව ඇති කරගත්තු සම්බුදුරජාණන් වහන්සේ දා ජීවමානව වැඩ සිටින කාලේ ඒ ශ්‍රද්ධාලා විපතුවගත්තු ශ්‍රාවකෙක් ඒ ලස්සන තමන්ගේ ජීවිතේ ප්‍රතිපදාවක් දියුණු කරගත්තා. හරි ආශ්චර්යයි පින්වත්නි. ඒ තමයි පින්වත්නි වේසාලික උග්ග කියන ගෘහපතිතුමා, විසල්පුර වැසි උග්ග සිටුතුමා. මෙතුමා හරි ආශ්චර්යයි පින්වත්නි. මෙතුමාගේ ජීවිතය ගත්තොත් එහෙම ආශ්චර්ය අద్භූත කාරණා 8ක් තියෙනවා මේ උග්ග සිටුතුමාට. හරි ආශ්චර්යයි. ඒතර මේ උග්ග සිටුතුමාගේ ජීවිතය ගැන කියද්දි තියෙනවා මේ ආශ්චර්ය අద్භූත කාරණා 8ක් තියෙනවා කියලා සර්වඥයන් වහන්සේ තමයි සංඝයාට දේශනා කරන්නේ. ඒතර සමහර සංඝයාට ආස හිතුණා මේ මොකද්ද මේ කාරණා 8 කියලා. එතකොට සංඝයා ගිහිල්ලා විමසනවා මේ සිටුතුමනි, අපගේ සියල්ල දන්නා සියල්ල දකින ධර්ම ස්වාමී භාග්‍යතුන් වහන්සේ විසින් වදාලා වේසාලික උග්ග සිටුතුමාට ආශ්චර්ය අద్භූත කාරණාටක් තියෙනවා කියලා. සිටුතුමනි, ඒ ගැන ඔබ දන්නවද? ඒතර සිටුතුමා හරි ආශ්චර්යයි. සිටුතුමා කියනවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ආශ්චර්ය අద్භූත කාරණාට මොකද්ද කියලා මම නම් දන්නේ නැහැ.
ඊළඟ මා තුළ ආශ්චර්ය අද්භූත කාරණාටක් තියෙනවා. හරි විශාරදයි. ඊට පස්සේ සංඝයාට කියන ස්වාමීනි යම් දවසක තථාගත බුදුරජාණන් වහන්සේ මගේ නේත්‍ර පතයට යොමු වුණාද දැකීමෙන්ම මගේ චිත්ත ප්‍රසාදයෙන් ඉපිලී ගියා කියනවා. ඒක මගේ ආශ්චර්ය අද්භූත කාරණාවක් කියනවා. හරි පුදුමයි ඒක. පුදුම ආශ්චර්යයක් ඒක. ඊළඟ දේශනා කරනවා එතකොට මේ උග්ගසිරිතුමා බුදුරජාණන් වහන්සේගෙන් පළවෙනි බණපද ඇසීමෙන්ම හිතේ තියෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන පහ පළවෙනි ධර්ම බණපද අහලම ෂේ කරගත්ත කියනවා. පළවෙනි බණපද අහලා. ඒ විතරක් නෙවෙයි හරි පුදුමයි. බණපද අහලා සෝතාපන්න වුණු උග්ගසිරිතුමා ඒ මොහොතේම බ්‍රහ්මචාරී මේ සීලය සහිත පංච සීලේ පිහිටනු දිවියේ තාකල් මම බ්‍රහ්මචාරී සීලයේ සහිත පංච සීලයෙන් ජීවත් වෙනවා කියලා අදිෂ්ඨාන කරගන්නවා. ඒකත් ආශ්චර්ය අద్භූත කාරණාවක් ඒක. පුදුම සාගතයි පින්වත්නි. ඒ විතරක් නෙමෙයි උග්ගසිරිතුමා. ඒ වෙනකොට උග්ගසිරිතුමාට පින්වත්නි තරුණ බොහෝම ලස්සන බිරින්දෑවරු 4 දෙනෙක් ඉන්නවා. මේ 4 දෙනාට ගෙදර ගිහිල්ලා කියනවා මම භාග්‍යතුන් වහන්සේ ධර්මයේ සංඝයා සරණ ගියා. මම අද ඉඳන් මේ බ්‍රහ්මචාරී සීලයේ සහිත පංච සීලයේ තමයි ජීවත් වෙන්නේ. කැමති කෙනෙක් මා සමග නැගිනිවරු වගේ ඉන්න පුළුවන් මේ ගෙදර පින් කරගෙන. නැත්තම් ගෙදර යන්න පුළුවන්. නැත්තම් ඉතින් කැමති කෙනෙක් එක්ක විවාහ වෙන්න පුළුවන් කියලා කිව්වා කෙනා. ඒකත් ආශ්චර්ය අద్భుත කාරණාවක්. හරි පුදුමයි. එහෙම කියද්දී වැඩිමහල්ම බිරින්දෑ අසවල් පුරුෂයාත් එක්ක මං දීග යන්න කැමතියි කිව්වා කියනවා. මං අත්පෑම් වක් කරලා ගෙදරට ගෙන්නලමයි කියලා දුන්නේ. මගේ හිතේ කිසි වෙනසක් වුණේ නැහැ කියනවා. ආශ්චර්ය නැද්ද පින්වත්නි? ආශ්චර්යයි. තාම සෝතාපන්නයි. හැබැයි පින්වත්නි ඊට පස්සේ මේ උග්ගසිරිතුමා ලස්සන පුරුද්දක් කළා. බුදුරජාණන් වහන්සේගේ බණපදයක් ගැන හරි ශ්‍රද්ධාව තිබුණා. සීල බණපද ගැන ශ්‍රද්ධාව තිබ්බා. ඒක විශේෂ බණපදයක් ශ්‍රද්ධාවෙන් පුරුදු කළා. මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාarලා තියෙනවා මනාපදායි ලබති මනාපං. මේ මනාප දේවල් දුන්නොත් මනාප දේවල් ලැබෙනවා කියලා සර්වඥයන් වහන්සේ වදාළ බණපදයක් හරි ශ්‍රද්ධාවෙන් අදහගෙන හිටියා. එතන මේ උග්ගසිරිතුමාට විශාල උමනාවක් තිබුණ ඉහළ මාර්ගඵල ලබන්න. දැන් බලන්න ඉහළ මාර්ගඵල ලබන්න උමනාවක් තිබුණ නැත්තම් මේ දැන් සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයා බ්‍රහ්මචාරී පංචශීලයට එන්නේ නැහෙනි පින්වත්නි. මේකින් ධර්මය අවබෝධ කරගන්න උමනාවක් තිබ්බා. බිරින්දෑවරු 4 දෙනාට කියන්නේ නැහෙනි අද නැගිනිම රෝගේ ඉඳන් අදින් ඉන්න නැත්තම් ගෙදර යනවා නම් ගෙදර යන්න නැත්තම් වෙන මිනිස්සෙක් එක්ක යනවා නම් යන්න කියලා කියන්නේ නැහෙනි. විශාල වේගින් ධර්මය අවබෝධ කිරීමේ උමනාවක් තිබ්බා. ඒතර ඒකත් එක්ක මේ බණපදේ ඔළුවේ හරියට කැරකුණා. මොකද්ද? මනාපදායි ලබති මනාපං. මොකද්ද? මනාප දේවල් දුන්නොත් මනාප දේ ලැබෙනවා කියන බණපදේ ඔළුවේ තියාගෙන මිතුමා නිතර කටයුතු කළා. හරි පුදුමයි. ඒතර මිතුමා මනාප දේවල් ජීවිතේ තිබ්බා. හරි පුදුමයි. ඒතර මිතුමා මොකද්ද කරේ? මනාප දේවල් ලබන්න අර තමන්ට මනාප දේවල් පූජා කර කර දැන් සීල සම්පත්තිය පිළිහිట్లా ජීවිතේ ගත කරපු මහෝත්තමී තමයි උපාසකයෙක් තමයි කවුද? මේ උග්ගසිරිතුමා කියලා කියන්නේ. ඊ දහම් පරයය ගැන හරි ශ්‍රද්ධාවෙන් කටයුතු කළා. දැන් සෝතාපන්න ශ්‍රාවකෙන්නේ පින්වත්නි. දැන් අද සාමාන්‍ය බණපද අහපු කෙනෙකුට නම් සමහරට ඔක ඔළුවේ වැඩ කරන්නේ නැහැ. මනාපදී දුන්නොත් මනාපදී ලැබෙනවා කියලා. ඒතර මෙතුමගේ ඇත්තටම ඔළුවේ තිබුණු කැරකුණු දේ එක දෙයක්. නමුත් ලෝකයා සමහරට හිතන්නේ නැති වෙන දෙයක්. ඉතින් මෙහිම දැන් ජීවිතේ ගත කරනකොට පසු කාලීන අන්තිම කාලේ මෙතුමා මේ ඉහළ මාර්ගඵල අවබෝධය කරලා ලබලා ගිහිල්ලා තියෙනවා. අනාගාමී වෙලා තියෙනවා. සංයෝජන පහ ශේකල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති කරගත්තේ සර්වඥයන් වහන්සේගේ බණ පදහල ශ්‍රී මූමඩල ඉදිරියේදීමයි. හැබැයි ජීවිත කාලේ කොහොම හරි බලවත් උත්සාහයෙන් තමන්ගේ බලවත් අදිෂ්ඨානයෙන්
ඉහළ මාර්ගඵල ලබන පුදුම අපේක්ෂාවෙන් ආසාවෙන් අර බණපදේ සිහි කර කර දම්පැන් පූජා කරන උදාර චරිතයක් වුණා. හරි ආශ්චර්යයි. පින්වත්නි මේ දේශනාවේ නමත් මනාපදායි සූත්‍රය. ඒතර බුදුරජාණන් සර්වඥයන් වහන්සේට අවබෝධයක් තියෙනවා හරි ආශ්චර්යයි. මනාප දේවල් දුන්නොත් මනාප දේවල් ලැබෙනවා කියලා. එහෙනම් කෙනෙක් මනාප දේවල් ලබන ප්‍රතිපදාව මොකද්ද? මනාප දේවල් දෙන්න ඕන. මනාප දේවල් දෙන්න මොකද වෙන්නේ? මනාප දේවල් ලැබෙනවා. මේක තමයි ප්‍රතිපදාව. එන යම් කෙනෙකුට මනාප සබ්බත්ගාමිනී පටිපදං යථා භූතං පජානාති. මේ මනාප දේවල් ලබන ප්‍රතිපදාව දකින්න බුදුරජාණන් වහන්සේ. හරි ආශ්චර්යයි. මේ ප්‍රතිපදාවත් දකින්න. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර මහා වනයේ කූටාගාර ශාලාවේ වැඩ වාසය කළා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙරවරුවේ සිවුරු හැඳ පොරෝගෙන පින්වත්නි පාත්‍රය සිවුර අරගෙන විසල්පුර වැසි උග්ග ගෘහපතිතුමාගේ නිවස කරා වැඩියා. වැඩම කරලා පනවලද ආසනයේ වැඩ සිටියා. විසල්පුර වැසි උග්ග ගෘහපතිතුමා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා භාග්‍යතුන් වහන්සේට සකසා වන්දනා කළ පින්වත්නි හිඳගෙන එකත් පසක වුණු විසල්පුර වැසි උග්‍ර ගෘහපතිතුමා බුදුරජාණන් වහන්සේට පවසන ස්වාමීනි මා විසින් වචනයක් අහලා තියෙන මනාපලා දායි ලබති මනාපා මනාපදී දුන්නු මනාපදී ලැබෙනවා කියලා මම බුදුරජාණන් වහන්සේගේ හමුවෙන්මයි අසලා තියෙන්නේ. ඒතර එහෙනම් බලන්න මේ බණපදේ අහලා තියෙන භාග්‍යතුන් වහන්සේගේ ඉදිරියේදීමයි. දැන් මේ අය ප්‍රතිපදාව පුරුදු කළා. කුමන අදහසින්ද? මන යන තැන මනාපදී ලබන අදහසින්. යන තැන මනාපදී ලබන අදහසින් මේ ප්‍රතිපදාව දියුණු කළා. එහෙනම් ධර්ම දානය දෙන පිරිස හොඳ අදිෂ්ඨානයක් ඇති කරගන්න. තමන් අග්‍ර වූ මනාපදයක් පිළිබඳ හිතේ අදිෂ්ඨානයක් උපද්ද ගන්න. දැන් මේ අද ධර්ම දාන දෙන පිරිස විශේෂයෙන්ම අදහස් කරලා තියෙනවා ඒගොල්ලන්ගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ සසර පුරා කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. සසර පුරා සත්පුරුෂ ඇසුර ලැබේවා. සසර පුරා කල්යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුර ලැබෙනවා නම් පින්වත්නි සසර පුරා ලැබෙන්නේ කුමක්ද? සසර පුරා ස්වාක්කාත සම්දිට්ඨික අකාලික ධහම ලැබෙනවා. සසර පුරා ස්වාක්කාත සම්දිට්ඨික අකාලික ධහම ලැබෙනවා නම් මොකද වෙන්නේ? සසර පුරාම තමන්ගේ හිතේ නිවන් මාගේ දොරටු විවර වෙලා තියෙන එතකොට. එහෙනම් මේ සසර පුරා නිවන් මාර්ග දොරටු කරවන මේ මිහිරි ශ්‍රී සද්ධර්මයේ ලබන කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබන දේට කැමති නම් තමන් එන කැමතිම දේවල් දෙන්න. බණහන් ආසනං දෙව් මිනිස් ලෝකයාට ඒ මිහිරි ශ්‍රී සද්ධර්මයම දෙන්න. අග්‍ර දේවල් දිදී අග්‍ර දේවල් හිතන්න බලාපොරොත්තු වෙන්න ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි එතකොට කියනවා මනාපදායි ලබතේ මනාපං මනාපදේ දුන්නු මනාපදේ ලැබෙනවා කියලා මම භාග්‍යතුන් වහන්සේගේ ඉදිරියේදීම ඇහුවේ. අනේ ස්වාමීනි මාහට ආහාරයට ගන්න මේ සල්පුප් නම් කැමති කැවිලි වර්ගේ හරිම මනාපයි ස්වාමීනි. දැන් මේ මාර්ගඵලලාභී ශ්‍රාවකෙක්. ඒතර ඉදා ඉඳලා තමන් බොහෝ කලක් තිස්සේ තමන්ගේ හිතේ ඇතිවෙච්ච තිබිච්ච දෙයක් ඒක. එතකොට පුරුද්දක් ඒක. එතකොට නමුත් එතුමා කල්පනා කළා එහෙනම් ඒ මනාපදේ මුල් කරගෙන මම අග්‍ර මනාපදයක් පතනවා කියලා තමයි හිතේ අදහස තිබ්බේ. කුමද්ද කියනවා ස්වාමීනි මා කෙරෙහි අනුකම්පා උපදවා මං හරි ආසයි මේ සල්පුප් නැමැති කැවිලි වර්ගයට. ඒ නිසා මා කෙරෙහි අනුකම්පාවෙන් මම භාගතුන් වහන්සේට පූජා කරනවා අනේ පිළිගන්නාසේක්වා. දැන් ඒතර දෙන්නේ කුමද්ද? මනාපදේ. කුමද්ද මනාප? සල්පුප් කියන කැවිලි වර්ගයට හරි මනාපයි. දැන් එතකොට මනාපදයක් තමන් කැමති දේ ලබන බලාපොරොත්තු වෙ මනාපදේව භාගතුන් වහන්සේට පූජා කරනවා. බුදුරජාණන් වහන්සේ අනුකම්පාව උපදව පිළිගන්නාසේක්වා කියලා කිව්වා. ඊට පස්සේ භාගතුන් වහන්සේ කරුණාවෙන් ඒ දානේ පින්වත්නි පිළිගත්තා. හරි ආශ්චර්යයි. ඊට පස්සේ දේශනා කරන ස්වාමීනි මා විසින් මෙකරන බුදුරජාණන් වහන්සේ හමුවේමයි අහලා තියෙන්නේ. භාගතුන් වහන්සේ හමුවේමයි පිළිගත්තේ. එහෙනම් කුමක්ද? මනාපදායි ලබතේ මනාප. මනාපදී දුන්නොත් මනාපදී ලැබෙනවා කියලා මම අහලා තියෙනවා.
එන ස්වාමීනි මාහට ඇඹුලට මසංගෙඩි යෙදු මේ ඌරුමස් ව්‍යංජනේ ඉතිතා ප්‍රියමනාපයි මම. ඒතර කාලයක් තිස්සේ ඉඳන් ආස කරපු දෙයක්. එතකොට ඒක. එතකොට අපි කෙනෙක් සෝතාපන්න වෙච්ච ගාම මේ ආසාව නැති වෙන්නේ නැහැ නේ පින්වත්නි. එතකොට කිව්ව බොහොම විවෘතයි. කිව්ව ඒ කතාව. කියලා කියනවා අනේ ස්වාමීනි මා කෙරී අනුකම්පාව උපදවලා භාග්‍යතුන් වහන්සේ මේ මා ඇඹුලට මසංගෙඩි යෙදු මේ ඌරුමස් ව්‍යංජනේ පිළිගන්නාසේක. බුදුරජාණන් වහන්සේ අනුකම්පාව උපදව පිළිගන්නසේ භාග්‍යතුන් වහන්සේ පිළිගත්තා. ඊළඟ දේශනා කරන ස්වාමීනි මා විසින් මේ කරුණ භාග්‍යතුන් වහන්සේ හමුවේම ඇසලා තියෙන්නේ. හරි පුදුමයි පින්වත් මේ කාලේ මිනිස්සුන්ගේ මේ භාෂාව කතා කරන විදිහ හසුරුවන විදිහ. අපි නම් දැන් මේවා ආයේ නැවත නැවත කියවන්නේ නැහනේ. මොකද කියවන එකත් අපිට වදයක්. සමහර අද නම් අහන් ඉන්න කෙනාටත් වදයක් වෙනවා. නමුත් ඒ කාලේ මිනිස්සු හරි වැදගත්. වැදගත් මහෝත්තමේ පහළ වෙන කාලේ පහළ වෙන මිනිස්සුත් වැදගත්. එතකොට වැදගත් දෙව් මිනිස් ලෝකයාට ශාස්ත්‍රු අරහත් සම්බුදුරජාණන් වහන්සේලාත් ඒක අහන් ඉන්න ඉක්මනට මේක අහලිව කරන කලබලයක් නැහැ. කියන මිනිස්සුන්ටත් ඒ නිසා මේක කියලා ඉවර කරන්න කලබලයක් නැහැ. දැන් අද නම් සමහරලාට අපි මේ කාර්ය නැවත නැවත කියද්දී ඔබ නිදි කිරා වැටෙන්න තියෙනවා. සමහර මේ බණ අහද්දී. නමුත් හරි ආශ්චර්යයි. කියන අයටත් අහන අයටත් කලබල නැහැ. සිත් මන වඩනවා. ප්‍රිය වචන අහද්දී. කියන භාග්‍යතුන් වහන්සේ හමුවේ පිළිගත්තේ. එහෙනම් කැමැද්දේ දෙන තැනැත්තා කැමැද්දේ ලබනවා කියලා. මනාපදේ දෙන තැනැත්තා මනාපදේ ලබනවා කියලා. අනේ ස්වාමීනි මාහට ගිතෙලින් බදින ලද නාලිය ශාක නම් වූ ආහාරය ඉතා මනාපයි. මා කෙරෙහි අනුකම්පාව උපදවලා අනේ භාග්‍යතුන් වහන්සේ පිළිගන්නාසේක්වා. හරි ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේ පින්වත්නි පිළිගත්තා. ස්වාමීනි මා විසින් මේ කරුණ බුදුරජාණන් වහන්සේ හමුවේමයි අහලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ හමුවේමයි පිළි අරගෙන තියෙන්නේ. මොකද්ද? කැමැද්දේ දෙන තැනැත්තා කැමැති දේ ලබනවා කියලා අනේ ස්වාමීනි මාහට කළු සහල් ඉවත් කළ නොඑක් සූපයන්ගෙන්ද නොඑක් ව්‍යංජනයන්ගෙන් යුක්ත වූ ඇල් සහල් බත හරි මනාපයි. මා කෙරෙහි අනුකම්පාව උපදවලා නොඑක් ව්‍යංජනයන්ගෙන් යුක්ත වූ ඇල් සහල් බත හරි මනාපයි. අනේ මා කෙරෙහි අනුකම්පාව උපදවලා බුදුරජාණන් වහන්සේ පිළිගන්නාසේක්වා. භාග්‍යතුන් වහන්සේ පිළිගත්තා පින්වත්නි. ඊළඟට කියන ස්වාමීනි මා විසින් මේ කරුණ බුදුරජාණන් වහන්සේ හමුවේමයි අහලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ හමුවේමයි පිළි අරගෙන තියෙන්නේ. මොකද්ද? කැමැද්දේ දෙන තැනැත්තා කැමැද්දේ ලබනවා කියලා. අනේ ස්වාමීනි මාහට කසීසලු ඉතා මනාපයි. මා කෙරේ අනුකම්පාව උපදවලා භාග්‍යතුන් වහන්සේ පිළිගන්නාසේක්වා. බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාව උපදවලා හරි පුදුමයි. පිළිගත්තා. ඊළඟට කියන ස්වාමීනි මා විසින් මේ කරුණ භාග්‍යතුන් වහන්සේ හමුවේමයි අහලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ හමුවේමයි පිළිගත්තේ කොහොමද? කැමැති දේ දෙන තැනැත්තා කැමැති දේවල් ලබනවා කියලා ස්වාමීනි මාහට කලුලුම් ඇති පලස් අතුරන ලද එළුලෝමයෙන් කළ සුදු ඇතිරිලි අතුරන ලද ගොරෝසුවට කළ එළුලොම් අතුරන ලද කදලි මුර්ගයන්ගේ සම අතුරන ලද උඩුවියන් සහිත දෙපස රතු විල්ලු කොට්ට ඇති පළඟ ඉතා පළඟක් ඉතා මනාපයි කියනවා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේට ඒක අකපැයි කියලා මම දන්නවා. නමුත් ස්වාමීනි මගේ මේ කහවණු දහසකට වැඩි වටිනාකම ඇති සඳුන් පළකේ මා කෙරෙහි අනුකම්පාව උපදව භාග්‍යතුන් වහන්සේ පිළිගන්නාසේක්වා කියලා. හරි ආශ්චර්යයි පින්වත්නි. සඳුන් ආසනයක් බුදුරජාණන් වහන්සේට පූජා කළා. බුදුරජාණන් වහන්සේ අනුකම්පාව උපදවල පින්වත්නි පිළිගත්තා. දැන් මේ සිද්ධිය ඕන්න කාලයක් යනකොට දැන් ඉතින් මේ අවසන් වුණා. එතකොට මොකද වුනේ? කාලයක් යනකොට හරි පුදුමයි. උග්ගසිරිතුමා කලුරිය කළා. ඊපස්සේ හරි ආශ්චර්යද මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථාවක් දේශනා කළා. දැන් මේ අනුමෝදනාවක් විදියට. කුමද්ද? මනාපදායි ලබතේ මනාපං යෝ උජුබූතේ සුදදාති ජහන්තා අච්ඡාදනං
සයන මතන්ත පානං නානප්පකාරාණිච පච්චයානි චත්තංච මුත්තංච අනග්ගහිතං කෙත්තූපමේ අරහන්තේ විදිත්වා සෝදුච්ඡං සප්පරිසෝ චචිත්වා මනාපදායි ලබතේ මනාපාති. තමා කැමති දේ දෙන තැනැත්තා කැමති දේම ලබයි. යමෙක් නිවන් මගේ ඍජුවන් උදෙසා, ඒ කියන්නේ ආර්ය මහා සංඝරත්නය උදෙසා ඊතා සතුටින් දන් දෙනවා කියනවා. තමන් කැමති දේවල්. හඳිනා දේවල්, පුරෝණා දේවල්, වස්ත්‍ර, සයනාසන, ආහාර පාන ආදී නොයික් කැපසරුප් ප්‍රත්‍ය දේවල් පූජා කරනවා කියනවා. තමන්ට මනාප ප්‍රිය මනාප දේවල් දෙනවා කියනවා. ඊට පස්සේ විස්තර කරනවා හරි පුදුමයි මේ රහතන් වහන්සේලා පුණ්‍ය ශේස්ත්‍රයක් විදියට, ඒ කියන්නේ මේ පින් අස්වන පින උපදින ශේස්ත්‍රය. රහතන් වහන්සේලා කියන්නේ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් ලෝකසාර්ථේ. ලෝකේ අනුත්තර පින්කෙත. පොඩි දෙයක් දුන්නත් කල්ප ගානක් සැප විපාක. ඒ නිසා ශ්‍රාවක සංඝරත්නයට කියනවා අනුත්තර පින්කෙත කියලා. මේ රහතන් වහන්සේලා පුණ්‍ය ශේස්ත්‍රයේ ලෙස උපමා කොට වදාළ බව දැන නොයැලෙන සිතින් යුතුව දන්පන් පුදනවා කියනවා. සිතින් අතහරින ලද්දේ ඒ සත්පුරුෂස මේ දුෂ්කර වූ පරිත්‍යාගයන් කොට තමා කැමති දේදී කැමති දේම ලබනවා කියනවා. කැමති දේවල් දීලා කැමති දේවල් ලබනවා කියනවා. බුදුරජාණන් වහන්සේ ගාථාව දේශනා කළ කලි භාග්‍යතුන් වහන්සේ විසල්පුර වැසි උග්ග ගෘහපතිතුමාට මේ අනුමෝදනා කළා. හුනස්සින් නැගිටලා පින්වත්නි වැඩියා. ඊට පස්සේ විසල්පුර වැසි උග්‍ර සිටුතුමා පසු කාලයක පින්වත්නි කලුරිය කළා. කලුරිය කළා උග්‍ර ගෘහපතිතුමා මේ මනෝමය දිව්‍ය ලෝකයක ඉපදුනා කියලා තමයි තියෙන්නේ පින්වත්නි. එතකොට මේ උග්ග සිටුතුමාගේ ආශ්චර්ය අద్భుත කාරණාවල තියෙනවා පින්වත්නි. කියනවා දැන් මේ සංඝයා ඇවිල්ලා අහද්දී දැන් මෙතුමා නිරන්තරයෙන් දැන් මනාප දේවල් දුන්නනේ. ඒතර මනාප එක දෙයක් හිතේ හැමතිස්සෙම තිබිලා තියෙනවා. විහෙල මාර්ගඵල වලට යන විශාල ආසාවක් තිබිලා තියෙනවා. ඒකේ අච්චර කැපකිරීමක් කළේ පින්වත්නි. ඒතර උග්ගසිරිතුමා මොකද කරේ? මේ විදිහට පින්කම් කර මනාප දේවල් දෙදී නිරන්තර මනාප දේ තමයි ඉහළ මාර්ගඵල ලබන්න. අන්තිම කාලේ හරි ආශ්චර්යයි පින්වත්නි. ඒ ආශ්චර්ය අద్భుත කාරණාවල තියෙනවා ඕරම්බාගිය සංයෝජන පහ ශ්‍රේ කරගත්තා කියලා. ඒක ආශ්චර්ය අద్భుත කාරණාවක් කියලා. ගෘහ ගෙදර වසන කෙනෙක්, බිරින්දෑවරු 4 දිනක් එක හිටපු කෙනෙක් ඒ සියල්ල අතහැරලා පින්වත්නි හරි ආශ්චර්යයි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස භාග්‍යතුන් වහන්සේ ඉදිරියේදීම නැති කරගෙන ඉතුරු ඉහළ මාර්ගඵල කාමරාග පටිඝ සම්පූර්ණ හිතෙන් නැති කරගෙන තියෙන්නේ. මේ විදියට මනාප දේවල් දිදී මේ ඉහළ මාර්ගඵලය ලබා ගන්න හරිම ආසාවෙන් උනන්දුවෙන් පින් රැස් කර තමන්ගේ ජීවිතේ දීපුදල තියෙන ධර්ම මාර්ගය වෙනුවෙන්. ඒකට සුද්ධාවාසික දෙවියන් අතර තමයි ඒකට අනිවාර්යෙන් අනාගාමී කෙනා යන්නේ. ඒකට මෙතන මනෝමය දිව්‍ය ලෝකයට ගියා කියලා ඒකට විස්තර වෙනකොට තැනදී විස්තර වෙන්න ඕන. සුද්ධාවාසයේ බ්‍රහ්ම ලෝකෙට තමයි ඒකට ගිහින් තියෙන්නේ. ඊට පස්සේ හරි ආශ්චර්යයි මේ දිව්‍ය පුත්‍රය උග්ග දිව්‍ය පුත්‍රයා. එතකොට බුදුරජාණන් වහන්සේ ගාවට හරි ආශ්චර්යයි. සවැත් නුවර ජේතවනයේ අනේ පිටිසිරිතුමාගේ ආරාමේදී සර්වඥයන් වහන්සේ වැඩ සිටිද්දී උග්ග දිව්‍ය පුත්‍රය මධ්‍යම රාත්‍රියේ මනස්කාන්ත වර්ණයෙන් මුළු මහත් දෙවුරම් බබළුවාගෙන බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියා පින්වත්නි. පැමිණිලා භාග්‍යතුන් වහන්සේ සකසා වන්දනා කළා. එකත් පසක වැඩ සිටියා. එකත් පසක සිටීමේ උග්ග දිව්‍ය පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ අහනවා කච්චිතේ උග්ග යථා අදිප්පායෝති. උග්ගේනි ඔබ අදහස් කළ පරිදි ලැබුණාද කියලා අහනවා. ඊට පස්සේ තග්ගමේ බන්තේ යථා අදිප්පායෝති.
ස්වාමීනි මම අදහස් කළ පරිදි මට ලැබුණා. මම අදහස් කළ පරිදි මට ලැබුණා. එතකොට ඒ වගේ කල්පනා කරලා බලන්න. එතකොට දැන් ඔබට හිතෙන්න පුළුවන් එහෙනම් උග්ගසිරිතුමා අදහස් කරන්නේ නැත්තේ අර මේ සල්සුප් මේ සල්පුප් කියන කෑම වර්ග වෙන්න ඉති බලාපොරොත්තු වෙන්නේ නැත්තේ. අර ඌරු මස් වෙන්න ඉති බලාපොරොත්තු වෙන්නේ නැත්තේ. ඊට පස්සේ ඔබට හිතෙන්න පුළුවන් සමහර විට මේ අර ඇල්හාලි බත් වෙන්න ඉති බලාපොරොත්තු වෙන්නේ නැත්තේ. කසීසලු වෙන්න ඉති බලාපොරොත්තු වෙන්නේ නැත්තේ. එහෙම නැත්නම් වටිනා ආසන වෙන්න ඉති බලාපොරොත්තු වෙන්නේ නැත්තේ කියලා ඔබට හිතෙන්න පුළුවන්. නෑ පින්වත්නි. ඉතින් එහෙම හිතන්න බෑ කුමක් නිසාද? අර සියල්ල අතහැරලා බ්‍රහ්මචාරී සීලයකට ආපු අර උපාසකේ. බිරින්දෑවරු 4 දෙනා පවා නැගිනිවරු විදියට තමන්ගේ ගෘහ ගෙදර එකට හිටපු කෙනෙක් මේ ඌරු මස් ව්‍යංජනයක් පතයිද? එහෙම දෙයක් පැතුවේ නෑ. පැතුවේ ඉහළ මාර්ගඵල. මෙතන විස්තර වශයෙන් කියන්න යන්නේ. ඒ නිසා මෙතුමා අන්තිමට ඒ උදාහරණ දෙය ලබලා තියෙනවා. මම මේ කාරණේ ඉස්මතු කළේ යම් දෙයක් පිණිස. ඒ නිසා ඔබත් ඔබේ ජීවිතේ මනාප දේවල් බුද්ධ රත්න විශේෂයි, ධර්ම රත්න විශේෂයි, සංඝ රත්න විශේෂයි පුදන්ට. හැබැයි ඔබ උදාර දෙයක් ප්‍රාර්ථනා කරන්න. කුමක්ද? ඔබ හිතන්න මට සසර පුරා මේ මනාප දේවල් පූජා කළ ලබන පින මම මනාපම දේ තමයි සත්පුරුෂ ඇසුර ලබන්න. මට සත්පුරුෂ ඇසුර ලැබේවා. සසර දුකින් ඈතර කරන ස්වාක්ඛාත සම්දිට්ඨික ධහම මට ලැබේවා. මිහිරි ශ්‍රී සද්ධර්මයේ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත මේ මිහිරි ශ්‍රී සද්ධර්මයම මට සුවසේ අවබෝධ කරගන්නට ඕන පරිසරය මට ලැබේවා කියන උදාර අග්‍ර වූ ප්‍රාර්ථනාව කරන්න. ඒක ඔබ මනාප දේ දීලා ඒ වගේ උදාර මනාප දෙයක් කැමති දෙයක් පතන්න පින්වත්නි. හැබැයි අග්‍ර දෙයක් පතන්න, ලාමක දෙයක් පතන්න එපා. ශ්‍රේෂ්ඨ දෙයක් පතන්න, හීන දේවල් පතන්න එපා. පින්වත්නි හරි ආශ්චර්යයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ උග්ග දිව්‍ය පුත්‍රයාට ලස්සන ගාථාවක් දේශනා කළ මනාපදායි ලබති මනාපා. කැමති දේ දෙන තැනැත්තා කැමති දේ ලබන්නේ වෙයි. අග්ගස්ස දාතා ලබතේ පුනග්ගං. අග්‍රදේ දෙන කෙනා නැවත නැවත ලබනවා කියනවා. අග්‍රදේම ලබනවා කියනවා. මේ ලෝකේ අග්‍රම දේ තමයි පින්වත්නි අමා මහ නිවන. සංකත වූ අසංකත වූ දේවල් අතර අග්‍රම දේ කුමක්ද? නිවන. ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේම සර්වඥ නිතින් දැකලායි පින්වත්නි මේ දේශනා කරන්නේ. ඊළඟ දේශනා කරනවා වරස්ස දාතා වරලාභී හෝති. උතුම් දේ දෙන තැනැත්තා උතුම් දේට හිමිකරුවෙක් වෙයි කියනවා. අග්‍රදේ දුන්නොත් අග්‍රදේට හිමිකරුවෙක් වෙනවා. උතුම් දේ දුන්නොත් උතුම් දේට හිමිකරුවෙක් වෙනවා. ශ්‍රේෂ්ඨ දේ දුන්නොත් ශ්‍රේෂ්ඨ දේ හිමිකරුවෙක් වෙනවා පින්වත්නි. දුක් නැති දෙයක් පැතුවොත් දුක් නැති දේ හිමිකරුවෙක් වෙනවා පින්වත්නි. ඊළඟට සැපේ කැමති කෙනෙක් වේ සැපේ පැතුවොත් සැපේ හිමිකරුවෙක් වෙනවා පින්වත්නි. හැබැයි මේ සියලු දේ උපද්දන්නේ කොමකින්ද? මනාප දේ දෙන්න. අග්‍රදේ පතන්ට. සෙට්ටන්දෝ සෙට්ට මුපේතිඨානං. යම් කෙනෙක් ශ්‍රේෂ්ඨ වූ දේ තැනැත්තා ශ්‍රේෂ්ඨ වූ තැනට පත්වන්නේය කියනවා. යෝ අග්ගදායි වරදායි සෙට්ටදායි ච යෝ නරෝ දීගායු යසවා හෝති යත්ත යත්තු පජ්ජතිති. යමෙක් අග්‍රදේ දෙන්නේද උතුම් දේ දෙන්නේද ශ්‍රේෂ්ඨ වූ දෙන්නේද ඒ මනුෂ්‍යතමේ. යම් යම් තැනක උපදීනම් දීර්ඝායුෂ ඇත්තේ වෙයි කියනවා. මහා යස පිරිවර ලබන්නේ වෙයි කියනවා. හරි ආශ්චර්යයි පින්වත්නි. එහෙනම් ඒකත් යම් දෙයක් ලබන ප්‍රතිපදාවක්. යම් අයුරකින් යම් උපතක් ලබන ප්‍රතිපදාවක්. සමහර උග්ගසිරිතුමා සුද්ධාවාසයට යන ආසාවෙන් ඉන්නේ නැති.
උග්ගසිරිතුමා ඕරම්බාගේ සංයෝජන පහ ලබන්න කැමැත්තෙන් ඉන්නේ නැති. එතකොට සෝතාපට්ටි අංග තුල පිහිටි උග්ගසිරිතුමා මනාප දේවල් තමන්ගේ ජීවිතයේ දිදී ත්‍රිවිධ රත්න විශේෂ පූජා කරමින් භාගතුන් වහන්සේ උදෙසා පූජා කරමින් නිරන්තර පැතුයි. සමහරට සුද්ධ අවශ්‍ය වෙන්න පුළුවනි. සමහර විට පැතුවේ ඕරම්බාගේ පහ සංයෝජන ශ්‍රේය කරගන්න වෙන්න පුළුවනි. ඒ උදාර බලාපොරොත්තුව ඉෂ්ට වුණා පින්වත්නි. හරි ආශ්චර්යයි. මේ බුද්ධ ශාසනය කොතරම්නම් ආශ්චර්යද පින්වත්නි. මේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිත කොතරම්නම් ආශ්චර්යද. ඒ සම්බුදුරජාණන් වහන්සේගේ උදාර අවබෝධය කොතරම්නම් සුන්දරද පින්වත්නි. කොතරම්නම් ආශ්චර්යද. ඒ නිසාම අපි මේ වැඩසටහන නම දැම්මේ සම්බුදු සිතක අසිරිය කියලා. ඒතර මේ බණ පදයක් පුරාවට මේ දෙව් මිනිස් ලෝකයට විවර වෙන්නේ ඒ සම්බුදු සිතේ ආශ්චර්යය. ඒ සම්බුදු සිත ගැන මොහොතක් හරි චිත්ත ප්‍රසාදයක් ඔබේ හිත තුළ ජනිත කරන්න පුළුවන් නම් අපේ හිතේ බලාපොරොත්තු එච්චරයි. මොකද ඔබේ හිතේ උපදින ශ්‍රද්ධා මාත්‍රය, ප්‍රේම මාත්‍රය සසරේ ඔබ කවදා හෝ කොතැනදී ඔබ සසර දුකින් ඈතර කරවන්න ඔබට මාර්ගය උපත්වන්න පුළුවනි. ඉතින් ඒ නිසා අපිට මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතේ අපි නිතර මේ සොඳුරු බණපද ශ්‍රවණය කර තමන්ගේ චිත්තසංතානයේ මේ බුදුරජාණන් වහන්සේගේ උදාර අවබෝධය පිළිබඳ පහන්සිත උපදවමින් ප්‍රඥාලාභේ උපදවමින් කටයුතු කරන්න යම් මහන්සියක් පින්වත්නි දරන්න ඕන. මොකද මේ දාලා යන දේවල් එක්ක පැය 24 ඔට්ටු වෙන්න එපා. දාලා යන ගෙවල් එක්ක පැය 24 ඔට්ටු වෙන්න එපා. දාලා යන යාන වාහනයක පැය 24 ඔට්ටු වෙන්න එපා. දාලා යන දුවා දරුවෙක් පැය 24ෙම ඔට්ටු වෙන්න එපා. යුතුයකමක් විදියට දුවා දරුවන්ගේ අවශ්‍ය දේවල් කළ දෙන අතරේ තමන්ට ලද විගස මහන්සි ගන්න, ධර්මයේ කියවන්න, ධර්මයේ ශ්‍රවණය කරන්න, ධර්මයේ සිහි කරන්න, ඒ සර්වඥයන් වහන්සේ උදෙසා පුද පූජා පවත්වමින් පිරික් කියන්ට, බෝධිය සෑයේ සර්වඥයන් වහන්සේ සිහි කරගෙන බැහැ දකින්න යන්ට, සර්වඥයන් වහන්සේ සිහි කරගෙන මම භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න යන්නේ දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරවන දහම ශ්‍රවණය කරන්නයි මම යන්නේ කියලා පියවරක් තියයිද පින්වත්නි. ඒ පියවරෙන් රැස් වෙන පින අර 12 මහා ජනපදයේ කෙනෙක් රජ වෙනවද? ඒ රජ වෙලා ලබන සැපයටත් වඩා සැපයක් පින්වත්නි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ බැහැ දකින අදහසින් අපි පියවරක් තියද්දි රැස් වෙනවා පින්වත්නි. ආශ්චර්යයි. ඊතරම් මේ ශාස්ත්‍රූත්වය අසහායයි. පින්වත්නි ඒ වගේ තව සුන්දර දේශනාවක් තව මට හම්බුණා. ඒ දේශනාවේ නම තමයි සත්පුරුෂ දාන සූත්‍රය. මේ සත්පුරුෂ දාන සූත්‍රයේ තියෙන හරි සොඳුරු කරුණු ටිකක් ඒත් යම් දේවල් ලබන ප්‍රතිපදාවක් තියෙන එතනත්. යම් ස්වභාවයන්ට පත් කරන ප්‍රතිපදාවක් තියෙන්නේ. බුදුරජාණන් දේශනා කරන මේ දේශනාවේ පංචමානි භික්ඛවේ සත්පුරුෂ දානානි කතමානි පංච. පින්වත් මහණෙනි, සත්පුරුෂ දාන පහක් තියෙනවා. සද්ධාය දානං දේති, සක්කච්ඡන් දානං දේති, කාලේන දානං දේති, අනග්ගහිත චිත්තෝ දානං දේති, අත්තානංච පරංච අනුපච්ච දානං දේති. ඒතර කොහොමද මේ ශ්‍රද්ධාවෙන් දන් දෙනවා කියලා කියනවා. කොහොමද දන් දෙන්නේ? ශ්‍රද්ධාවෙන් දන් දෙනවා. හරි ආශ්චර්යයි. එතන විස්තර කරනවා මේ ශ්‍රද්ධාවෙන් දන් දෙනවා කියන කාරණේ විස්තර කරන බුදුරජාණන් වහන්සේ. මහණෙනි, සද්ධායකෝපන භික්ඛවේ දානං දත්වා යත්ත තස්ස දානස්ස විපාකෝ නිබ්බත්තති අඩ්ඩෝච හෝති මහද්දනෝ මහා භෝගෝ. එතකොට කෙනෙක් ඕන ශ්‍රද්ධාවෙන් දන් දෙනවා කියන කෙනෙක් ශ්‍රද්ධාව නැතුව දන් දෙන්නත් පුළුවන්. ඒත් මේ ශ්‍රද්ධාවෙන් දන් දෙනවා කියන එක සත්පුරුෂ බවින් දෙන දානයක්. ශ්‍රද්ධාව නැතුව දන් දෙනව නම් ඒක අසත්පුරුෂ දානයක්. ඒක හරි පුදුමයි. ඒතකොට මේ ලෝකේ ඕන තරම් දන් දෙන්න පුළුවන් නැව් ගණන්. ශ්‍රද්ධාව නැත්තම් පින්වත්නි
ඒක අසත්පුරුෂ දානයක්. අසත්පුරුෂ දානයක් ඒක. ශ්‍රද්ධාවෙන් දෙනවා නම් මොකද වෙන්නේ? උපදින තැන මහා ධන දානයන්ගෙන් ආඩ්‍ය වෙනවා කියනවා. හැබැයි යම් ගුණයක පිළිట్లా දානි දුන්නේ. කොහොමද? සදහැ සිත, පහන් සිත මුල් කරගෙන. මොකද වෙන්නේ එතකොට? අබිරූපෝච හෝති දස්සනීයෝ පාසාදිකෝ පරමාය වන්න පොක්කරතාය සමන්නාගතෝ. මන්ද කියන්නේ අභිරූපවත් වෙනවා කියනවා. මේ පහන් සිතින් කරන ආශ්චර්ය බලන්න පින්වත්නි. දර්ශනීය කරනවා කියන තමන්ගේ රූප ස්වභාවය. දකින්නගේ සිත් පහන් කරන රූපයක් ලැබෙනවා කියනවා. උතුම් වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වෙනවා කියනවා. හරි ආශ්චර්යයි. ශ්‍රද්ධාවක අසිරිය. ශ්‍රද්ධාවේ අසිරිය පින්වත්නි. ශ්‍රද්ධාව නිසා උතුම් වර්ණ සෞන්දර්යයක් ලැබෙනවා. ශ්‍රද්ධාව නිසා අනිත් අයගේ හිත මන්මත් කරවන, පහන් කරවන රූපයක් ලැබෙනවා. හරි ආශ්චර්යයි. අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ රූප ස්වභාවය පින්වත්නි හරි ආශ්චර්යයි. තනිකර දඹරන් පිළිමයක් වගේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහය. නියපොතු ගත්තොත් එහෙම තඹ පාටයි. හරි පුදුමයි. මේ දෑත් ගත්තොත් එහෙම ත්‍රෝස පාටයි. හරි ආශ්චර්යයි. මේ ඇස් ගත්තොත් එහෙම එදා උපන් වසුපැටියක වගේ දිගු නීල ඇස් තියෙන්නේ. කේශ කලාපය ගත්තොත් එහෙම තද කළු පැහැයෙන් හොටු නිල් පැහැයක් තියෙනවා පින්වත්නි. හරි ආශ්චර්යයි. එවන් උදාර වර්ණ සෞන්දර්යයක් ලබන්න ඊතර කොතරම්නම් එන උදාර ගුණ සම්පත්තියක මහබෝසතාණන් වහන්සේ සසර පුරා ඉන්නේ නැද්ද? එහෙනම් ශ්‍රද්ධාවට පුළුවනි වර්ණ සෞන්දර්යය වැඩි කරන්න පුළුවනි. එහෙනම් මේ වර්ණ සෞන්දර්යය රූප සෞන්දර්යය තමන්ගේ සිත පහදවන ප්‍රසාදනීය වෙන්නට සසරේ පිරු ශ්‍රද්ධාව බලපානවා. ඒ විතරක් නෙමෙයි පින්වත්නි. මහා භෝග ලබන්නට සසරේ දුන් දාණය බලපානවා. ආශ්චර්යයි. සර්වඥ නිතින් දකින්නතුරු මේ දෙව් මිනිස් ලෝකයට මේක රහසක්. ඒතර දෙව් මිනිස් ලෝකයට රහසක් වුණු මේ උදාර පණිවිඩය ඉදිරියේ සමහර අය කෙනෙක්ගේ වර්ණ සෞන්දර්යය දැකලා තමන්ගේ වර්ණ සෞන්දර්යය ශරීර ස්වභාවය වෙනස් කරගන්න කොතරම්නම් අද යුගයේ සල්ලි වියදම් කරනවද පින්වත්නි? අද යුගයේ සල්ලි වියදම් කරනවද? සල්ලි වියදම් කළ පමණින්ම තමන්ගේ වර්ණ සෞන්දර්යය අනිත් අයගේ සිත් සතන් පහන් කරවන තමන්ගේ චවි කල්යාණය සකස් වෙන්නේ නැහැ පින්වත්නි. ඒකට සසරේ පිනු පිනක් බලපානවා. බුදුනෙතින් දකින නිසා දෙව් මිනිස් ලෝකයේ ආසරණ නැහැ. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන පහන් සිතක් කෙනෙකුට නැත්නම් මොකද වෙන්නේ? ඒ දෙව් මිනිස් ලෝකයේ ආසරණයි. තමන්ගේ ශරීර සුන්දරත්වය වැඩි කරගන්න කොතරම්නම් වියදම් කර කර සමාජ ජීවිතය ගත කරනව ඇද්ද? ඊළඟ දේශනා කරන බුදුරජාණන් සක්කච්ඡං කෝපන දානං දත්වා යත්ත යත්ත තස්ස දානස්ස විපාකෝ නිබ්බතති. මොකද්ද? අඩ්ඩෝච හෝති මහද්දනෝ මහා භෝග. සකස් කළ දන් දෙනවා කියනවා. මේ සකස් කළ දන් දෙනවා කියන්නේ කොහොමද? ආහාර පාන කියමුකෝ අපි ඔන්න කාට හරි දෙනවා. කියන්නේ කෑම බීම ටිකක් දෙනකොට අපි හිතමු දැන් ඔන්න මිහාල් ටිකයි පොල් ටිකයි ගිහින් දෙනවා. ව්‍යංජන අනිත් කලමන ඔක්කොම ගිහින් දෙනවා. අපි හිතමු කෙනෙක් මුදල් ගිහින් දෙනවා. මුදල් ගිහින් දෙනකට වඩා මේ සකස් කිරීමක් තමයි පින්වත්නි බඩු මුට්ටු ටික ගිහින් දෙන එක. නැත්නම් කඩවල් ගාන යන්න එපයි මේ කෙනෙක් මේ සිවුරු පොරවගෙන. ඒතර බඩු මුට්ටු ගිහින් දෙනවට වඩා පින්වත්නි මේ දාන ටික හදලා ගිහින් තියලා එනවා. ඊට වඩා සකස් කිරීමක් ඒක. අපි හිතමු දාන ටික ගිහිල්ලා තම පාත්‍රාවලටම පූජා කළා, වාජනාස්පස් කරලා, පිරිසිදු කරලා, ඒ ටික සුද්ධ කරලා, අපි ඔක්කොම කරලා එනවා. ඒ වගේ මේවා ප්‍රණීත විදියට හදලා දෙනවා. අනිත් අයගේ සිත් සතන් සතුට වෙන විදිහට හදලා දෙනවා. අන්න සකස් කරලා දෙනවා කියලා කියන්නේ ඒකට තමයි.
ඇඳුමක් පැළඳුමක් නම් දකින්න කෙනා ප්‍රියමනාප වෙන විදියට, හිත සතුටු වෙන විදියට ඒ විදිහට සකස් කරලා දෙනවා. සකස් කරලා දෙනවා කියලා කියන්නේ ආන්නිකයි ලබන කෙනාගේ පින්වත්නි හිත සතුටු වෙන්න ඕන. එයාට පහසුවක් උපදින්න ඕන. ඒ මුල් කරගෙන අපහසුතාව අඩු වෙනවනම්, ප්‍රේමනාප බව ඇති වෙනවනම් ඒකට කියනවා සක්කච්ඡන්දානන්දේති. දීපු නිසා මොකද වෙන්නේ? හරි පුදුමයි. සකස් කළ දන් දීම යම් යම් තැනක දානේ විපාක හටගනීද ධන දාන්නයන්ගෙන් ආඩ්‍ය වෙලා උපදිනවා කියලා කියනවා. දැන් බලන්න සමහර අය ඉන්නවා පින්වත්නි හරි පුදුමයි. උපතින්ම ධන දාන්නයෙන් ආඩ්‍ය පවුලෙල උපදිනවා. ඇයි? පෙර සසරේ දම්පැන් පූජා කළා. සකස් කළ දීපිකේ ආශ්චර්යය මොකද්ද? යේපිස්ස තේ හොන්ති පුත්තාතිවා දාරාතිවා ඊළඟට කියනවා පෙස්සාතිවා කම්මකරාතිවා තේසු සුස්සුස්සන්ති සෝතං ඕදහන්ති අඤ්ඤං චිත්තං උපට්ඨපෙන්ති. හරි පුදුමයි පින්වත්නි. ඔහුට යම් පුත්‍රයෝ වෙත්නම්, බිරින්දෑවරු වෙත්නම්, දැසිදස්සෝ වෙත්නම්, පුරුෂයෝ වෙත්නම්, කම්කරුවෝ වෙත්නම් අර සකස් කළ දීපු කෙනා යම් දෙයක් කියනවද කන් යමාගෙන ඉන්නවගෙන අහන් ඉන්න ආසාවෙන් මීපැණි කනට වක් කරනවා. පුදුම දෙයක් මේක. කියන දෙයට හොඳ අවනත වෙනවා කියනවා. ඉක්මවා යන්නේ නැහැ කියනවා. වචනේ සවන් යොමු කරනවා කියනවා. පවසන දේ වටහා ගන්න සිත් යොමු කරන්න හිත නැමෙනවා කියනවා. කාටද? සකස් කරලා දන් දීපු කෙනාට. ඒ නිසා පින්වත්නි කල්පනා කරලා බලන්න ගෙවල් දොරවල් දරුවෝ, බිරින්දෑවරු, ඥාති, හිතයිසී අයගේ කියන දෙයට තමන්ගේ හිත නැමෙන්නේ නැත්තම්, අහන් ඉන්න හිතෙන්නේ නැත්තම්, මග අරින්න හිතනවනම් සංසාර දෝෂයක් ඒක. මොකද්ද දෝෂය පින්වත්නි? දෝෂය තමයි දීලා දෙනවා සකස් කරලා දීලා නැහැ. සමහර අය දැකලා නැද්ද? මහා හැඩි තැඩි බොහොම ලස්සන අය. හැබැයි කිසි කෙනෙක් මහා භවභෝග සම්පත් තියෙනවා. බිරිඳ හැබැයි කියන දේ අහන්න කැමති නැහැ. දරුවෝ දෙසිදස්සෝ කම් කරුවෝ ගණන් ගන්නෑ. සමහර අය ඉන්නවා හරි කෙසඟයි, කැතයි. හැබැයි මහා ධන දානේ තියෙනවා. හැබැයි කියන දේ අහන්න කැමති. කුමක්ද හේතුව? සකස් කළ දන් දීලා. ඒ නිසා පින්වත්නි, ගෙදර බුද්ධ පූජා කළත් ඒ ඉස්සෙල්ලා අපි ආසන පිරිසුදු කරලා, භාජන හොඳට පිරිසුදු කරලා, ඒ භාජන දානි බෙදද්දී පිළිවෙලට තමන් යම් විදියක ප්‍රියමනාප වෙන්නේ යම්සේද ඒ විදියට තමයි බුද්ධ පූජා කරන්න ඕන. ඒ වගේම සංඝයා උදෙසා දම්පැන් පූජා කළත්, දෙමව්පියන්ට දුන්නත්, ගෙදරට කෙනෙකුට නැති බැරි කෙනෙකුට දුන්නත් බොහොම ප්‍රියමනාපව තමයි අපි කන්න බොන්න අදින්න පළඳින දෙන්න ඕන. ඒක තමයි සසරට බලපානවා පින්වත්නි. ඒ ප්‍රතිපදාව දකින්නේ සර්වඥයන් වහන්සේ. ඊළඟ දේශනා කරන හරි ලස්සන තවත් දානයක්, තවත් සත්පුරුෂ දානයක් පින්වත්නි. කාලේන කෝපන භික්ඛවේ දානං දත්තා. කාලෙට දෙනවා කියලා කියන්නේ දැන් මේ දුර්භික්ෂ කාලේ. මේක තමයි සුදුසු කාලයක් මේක. වස්තුම් මාසය කියන්නේ හැමදාම තියෙන එකක් නෙමෙයි. දුර්භික්ෂ කියන්නේ හැමදාම තියෙන එකක් නෙමෙයි. ලෙඩ රෝග හැදෙනවා කියන එක අවස්ථාවකදී කෑම ටිකක් දෙනවා කියන එක හැමදාම දෙන්න පුළුවන් එකක් නෙමෙයි පින්වත්නි. ඒක ගර්භණී මාතාවරුන්ට දෙන දාන. ඒතර මේ හැමදාම දෙන්න පුළුවන් දාන නෙමෙයි. ඒතකොට මෙන්න මේ වගේ ඒ වෙලාවට අවස්ථාවල සැලසෙනකොට දෙන්න පුළුවන් දන් තියෙනවා. ආයේ අවස්ථාව උදා වෙන්නේ ආන්නේ බලන්න, කල්පනා කරලා බලන්න. දැන් මේ කොරෝනා වසංගතය දැන් පැතිරිලා බයෙන් තැති ගැනීමෙන් ඇලලිලි යන කාලයක කන්න බොන දෙනව නම් කාලේන දානය. ධර්ම දානි දුන්නත් පින්වත් මේක සුදුසු කාලේ දෙන දානය. හරි ආශ්චර්යයි. මොකද මේ අවස්ථාවේ මිනිස්සුන්ට සල්ලි නැහැ. තව පැත්තකින් සංඝයාට එහෙම ගිහිල්ලා ඒ ධර්ම දේශනා කරන්න පහසුකම් නැහැ සමහර විට. ඒ වගේ වෙලාවක මිනිස්සු ගෙවල් වල හිර වෙලා විවිධ පීඩාවෙන් ඉන්න මෙවන් අවස්ථාවක ධර්ම දානය දෙනවා කියලා කියන්නේ මේක සුදුසු කාලේ දෙන දානයක් පින්වත්නි. ආශ්චර්යයි. ඔන්න ආශ්චර්ය සුදුසු කාලෙට දන් දුන්නා මොකද වෙන්නේ? යත් දස්ස දානස්ස විපාකෝ නිබ්බතති අඩ්ඩෝච හෝති මහද්දන. දීපු නිසා අනිවාර්යෙන් මහා භෝග සම්පත් උපදිනවා. කාලා ගතචස්ස අත්තා පචුරා හොන්ති. හරි ලස්සනයි. මොකද්ද?
සුදුසු කාලයට ඔහුගේ සම්පත් බොහෝ වෙති කියන. හැබැයි සුදුසු කාලයට ලැබෙනවා කියන. හරි ආශ්චර්යයි. මේ සමහර අය දැකලා ඇති සුදුසු කාලයට අධ්‍යාපනය ලබන්න විදියක් නැහැ. සුදුසු කාලයට ගෙයක් දොරක් හදාගන්න විදියක් නැහැ. යාන වාහන ගන්න විදියක් නැහැ. දරුමල්ලෙක් හදාගෙන නඩත්තු කරගන්න දෙමව්පියන්ට සලකන්න විදියක් නැහැ. සමහර අය ගෙවල් ෆවුන්ඩේෂන් එක දාගෙන මරණාසන්න කාලේ ගේ හදාගන්නේ. රැකී ආරක්ෂා ලැබෙන්නේ වයස මුහු කුරා ගිහිල්ලා. අධ්‍යාපනය සාර්ථක කරගෙන වයස මුහු කුරා ගිහිල්ලා. ඒ කාලේ ඒ දේවල් තමන්ට ලැබෙන්නේ නැහැ. හරි පුදුමයි පින්වත්නි. සුදුසු කාලයට දන් දුන්නට පස්සේ ඒක සත්පුරුෂ දානයක්. තමන් හිතන පතන වෙලාවට ඒ දේවල් තමන්ගේ ජීවිතේට ලං කරන්නේ සුදුසු කාලයට දීපු දාණය විසින් පින්වත්නි. ආශ්චර්යයි. හිතා ගන්න බෑ ඒක. දැන් සමහර අය ඉන්නවා හරි පුදුමයි මෙච්චර දුර්භික්ෂාවන් සමහර අයට ඒ කිසි තමන්ට ඕන දේවල් වලින් කිසි අඩුපාඩුවක් නැහැ. ඇයි සංසාරේ දුර්භික්ෂ කාලවලදී ලෙඩ රෝග හැදෙන අවස්ථාවලදී ඒ දේවල් වල තනි කළ නැහැ. ඒ දේවල් වලදී ඒ අවස්ථාවේදී දෙන්න සුදුසු අවස්ථාවේ දීලා හොයලා බලලා දීලා තියෙනවා. ආන් ඒ වගේ තමයි අපි පින්කම අපේ ජීවිතේ කරගන්න ඕන පින්වත්නි. අපි අසරණ වෙන වෙලාව කොයි වෙලාවද කියන අපි දන්නේ නැහැ. ඊළඟ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ තවත් ලස්සන දානයක් සර්වඥනිතින් දකින්න පින්වත්නි. අනග්ගතහි චිත්තෝ කෝපන භික්ඛවේ දානං දත්තා. ඒ කියන්නේ එයා මේ මසුරු මල අත්හැරලා දන් දෙනවා. ආයි දීලිවල අජ්ජෝ මෙච්චර වියදම් වුණා නේද? අච්චර වියදම් වුණා නේද? අපරාධේ කල්පනා කරන්න වියදම් අඩු කරගන්න තිබ්බා. ඒ කියන්නේ අතහැර ගන්න බැරිකම තියෙන්නේ. අතහැරලා දුන්නට පස්සේ මොකද වෙන්නේ? ඔය කතාව ඔලුවට එන්නේ නැහැ පින්වත්නි. එහෙම දුන්නට පස්සේ මොකද වෙන්නේ? දීපු නිසා අඩ්ඩෝච හෝති මහද්දනෝ. මහා භවභෝග සම්පත් ලැබෙනවා. හැබැයි අත්හැරලා නැහැ. අත්හැරලා දෙනවා නම් මොකද වෙන්නේ? උලාරේසුච පංච සුකාම ගුණේසු භෝගාය චිත්තං නමතේ. උදාර වූ පංචකාම ගුණ අනුභව කරන්න එයාට සිත් පහළ වෙනවා කියනවා. ප්‍රණීතව කන්න ආස හිතෙනවා. ලස්සනට අඳින්න ආසයි. ලස්සනට ප්‍රේමනාපව අඳින්න හිත නැමිනවා. හොඳ ලස්සන ගෙයක් දොරක් හදාගන්න හිත නැමිනවා. සමහර මිනිස්සු ඉන්න සල්ලි තියෙනවා. ලස්සනට අඳින්න හිතෙන්නේ නැහැ පින්වත්නි. හොඳට මේ ප්‍රණීතව කන්න හිතෙන්නේ නැහැ. හොඳ යාන වාහන ගන්න හිතෙන්නේ ඔය පොත්වල දාගෙන ඔහේ ඉන්න උඩු අතට බලාගෙන. ඔල්මාදේ වගේ. පොත දිහා බලනවා සතුටු වෙනවා ආයි අරක ගහනවා ලිබ්බොක්කි ගහනවා වගේ කබඩ් එකේ. පොත් පුරෝ ඉන්න වාහනයක් ගන්නෙත් නෑ. හොඳ ප්‍රියමනාපගේ බැඳුම් පැළඳුම් ගන්නෙ නෑ. දරුවන්ට දෙන්නේ නෑ. මේ මොනවද මේ? කර්ම විපාක. ඊළඟ දේශනා කරනවා අත්තානංච පරංච අනුපහච්ච කෝපන භික්ඛවේ දානං දත්තා. තමනුත් අනුත් පෙරලා දන් දෙන්නේ නෑ කියනවා. දැන් සමහර අය ඉන්නු දන් දෙනවා සමහර හොරකම් කරලා හම්බ කරනවා අනිත් අය පෙරලා හම්බ කරලා දන් දෙනවා. සත්තු මරලා හම්බ කරනවා දන් දෙනවා. අනාචාරයේ හැසිරලා හම්බ කරනවා දෙනවා. එතකොට මොකද වෙන්නේ? දීපු නිසායත් ලැබෙනවා පින්වත්නි. සමහර දානි උයන්න පියන්න ගිහලා අනිත් අය වෙහෙතට දුකටපත් කරනවා සමහර විට. එහෙමත් තරල පෙරලා සමහර විට කටයුතු කළ තමයි දන් දෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අනිත් අය පෙළලා නැත්තම් මොකද වෙන්නේ පින්වත්නි? හරි ආශ්චර්යයි. ඔහුගේ සම්පත් කිසි අයුරකින් විනාශයටපත් වෙන්නේ නැහැ කියන හරි පුදුමයි ඒක. ලේසියෙන් හොරහතුරන්ට ගන්න බෑ. ලේසියෙන් ගින්නෙන් විනාශ වෙන්නේ නැහැ. ජලයෙන් විනාශ වෙන්නේ නැහැ. රජයෙන් මේක ගන්නෙ නැහැ. හොරහතුරු ගන්නෙ නැහැ. තමන්ට අප්‍රිය අමනාප කට්ටියගේ දායාද බවට තමන්ගේ ධනෙ කවදාවත්පත් වෙන්නේ නැහැ. එහෙනම් සසර පුරාවට තමන්ගේ ධනය අනුන්ට අයිති නොවී තියාගන්න නම් හොරහතුරු ගන්න එක වළක්ව ගන්න නම් දැන් සමහර අය ඉන්නෝ හොරහතුරු ගන්නේ අරයට අයිති වෙයි මෙයාට අයිති කියලා පොත්වල දා ගන්නවා. සමහරට බැංකු පිටින් කඩාගෙන වැටෙනවා. අහලා නැද්ද ඒ වගේ සිද්ධි? සමහරලාට අල්මාරිය වල දාගෙන ඉන්නවා. සමන්ගේ දුවදරුවෝ හොරකම් කරනවා සමහර විට. හරි පුදුමයි මේක. සමහරට හිතවත්කමට කාට හරි දීලා තියෙනවා. ඒ සල්ලි වියදම් කරගෙන සමහර විට. තමන්ට දෙන්නේ නැහැ. ඇයි? සසරේ
දීලා තියෙනවා. හැබැයි අනිත් අය පෙළලා දීලා තියෙන්නේ. දුකටපත් කළා. නින්දා කරනවා. අපහාස කළා දීලා තියෙන සමහර විට. එහෙම කර කර පෙළ පෙළ තමයි දන් දීලා තියෙන්නේ. ලැබෙන කොටත් ඒ විදිහට තමයි පින්වත්නි. ලැබෙනවා. ලැබුණු සම්පතින්ම දුකටපත් වෙනවා. ලැබුණු සම්පතින්ම දුකටපත් වෙනවා. හරි පුදුමයි. අරහත් සම්බුදුරජාණන් වහන්සේ නොසිටින්න පින්වත්නි මේ දෙව් මිනිස් ලෝකයාට දන් හැන්දක් බෙදා ගන්න බෑ අසරණ නොවන විදියට. අරහත් සම්බුදුරජාණන් වහන්සේ නිසා දෙව් මිනිස් ලෝකයා දන් හැන්දක් බෙදා ගන්නවා ජීවිතේට සරණක් ලැබෙන විදියට. ආශ්චර්ය නැද්ද පින්වත්නි? ආශ්චර්යයි. අద్භූත නැද්ද පින්වත්නි? අద్භූතයි. පුදුම ආශ්චර්යයි බුදුරජාණන් වහන්සේ. අඳුරු ලෝකෙ එළිය කර එකම පහන පින්වත්නි, එකම හිරු මඩල, එකම සඳ මඩල බුදුරජාණන් වහන්සේ. ඒ නිසා පින්වත්නි මේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය සරණ කරගත්තොත්, පිහිට කරගත්තොත්, පිළිසරණ කරගත්තොත් අපේ ජීවිතේ භාග්‍ය උදා වෙන දා ඉඳන් පටන් ගන්නවා. පුණ්‍ය ගංගා ගලන්න පටන් ගන්නවා පින්වත්නි. අපේ ජීවිතය අසරණ භවයේ මුදවන මොහොත පටන් ගන්න එතන ඉඳන්. සුබ මුහුර්තය උදා වෙන්න පටන් ගන්න එතන ඉඳන්. එවන් ශ්‍රද්ධාල භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයෙන් ශ්‍රද්ධාලාභී පුදවගත් ශ්‍රාවකයෙකුට මේ කරුණ පහම කොතරම්නම් අස්වැසිල්ලක්ද? දන් හැන්දක් බෙදා ගන්න පුළුවන් සසරට මහා පිහිටක් උපදින විදියට. සංසාරයට මහා සරණක් ලැබෙන විදියට. සංසාරේ බොහෝ කලක් සූපත් වෙන විදියට දන් හැන්දක් පූජා කරන්න පවා භාග්‍ය උදා වෙන්නේ පින්වත්නි. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ ආශ්චර්ය අద్భుත අවබෝධය නිසා. ඒ නිසා මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතේ පින්වත්නි, ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ උදාාර අවබෝධය ගැන ටික ටික හිත පහදව ගන්න මහන්සි ගන්න. සමහරට ඔබේ ජීවිතයේ අන්තිම කාලේ ඒ අවබෝධය ගැන උදාාර පැහැදීමක් ඉපදුනොත් ඔබ සසර පුරාම ඒ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය දීපුදාගෙන පිහිට පිළිසරණ අපේ තමන්ගේ ජීවිතේ සුවපත් වෙන විදියට දම්පැන් දීලා තමන්ගේ ජීවිතේ සුවපත් වෙන විදියට සීලාදී ගුණධර්ම රැකගෙන තමන්ගේ ජීවිතේට සරණක් හදාගන්න පුළුවන් වෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ නොසිටින්න මේ දෙව් මිනිස් ලෝකයාට කයේ වචනේ සංවරය පවා හරියට කරගන්න හම්බෙන්නේ නැහැ පින්වත්නි. ඔබට මතක ඇති මම මීට ඉස්සෙල්ලා විවිධ දේශනාවල කියලා දීලා තියෙනවා අර මේ කුක්කුරවතී සූත්‍රයේ අර මේ ගෞරවය අනුගමනය කරන සීලයක් කියලා. සුනකෘතය අනුගමනය කළ සීලයක් කියලා. විවිධ දෘෂ්ටි වලින් පිරුණු සීල් රැකලා ඒ සීලේ මහා ආශ්චර්යයක් ලබන්න බෑ පින්වත්නි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසා දෘෂ්ටි වලට බැඳෙන්නේ නැති උදාර සීල සම්පත්තියක පිහිටලා මහා පිං උපදවන දානී පිහිටා, කල්යාණ මිත්‍ර සම්පත්තියේ පිහිටා, තෙරුවන් සරණේ පිහිටා, සතරපා දුකින් සදාටම නිදහස් කරවන උදාර පිං ගඟුලක් ජීවිතය උපදවගෙන වාසය කරන්න භාග්‍ය උදා වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම ඒ උදාර පිං ගඟුල රැස් කරගන්නට මේ රැස් වුණු උදාර පිනත් එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් විලානි ඇල්ලේපොළ පින්බර මහතා විසින් ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙන්නේ සසර පුරාවට කල්යාණ මිත්‍ර අසුර ලැබීම පිණිස මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා අදහසින්. ඉතින් මේ රැස්වන උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයාට මේ පින් අනුමෝදන් වේවා. සක්දෙවිඳුන් විස්කන් දෙව්පුතු විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සතරවරන් රජදරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. සෙම්පත් දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අත් වේවා.
ඒ වගේම මේ පිම්බීම ආරක්ෂා කරන සියලු දෙවිවරු, ප්‍රදේශ භාර, පළාත් භාර සියලු දෙවිවරු, ලෝකපාලක දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරු, ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පින පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝරුවනට, මේ විකාශන කටයුතු වෙනුවෙන් කැප වෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය අද දවසේ දායකත්වයේ දරූ පින්වත් විලානී ඇල්ලේපොළ පින්බර මාතාව නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට, ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පින පින්වත් විලානී ඇල්ලේපොළ පින්බර මාතාවට මේ පින් අනුමෝදන් වේවා. 2021 9 දෙවන දින දෙවන උපන්දින යෙදුන සඳරු රශ්මික පින්බර පුතුට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. සුජීවත්ව සිටින දෙමව්පියන්ට, ගුරුවරුන්ට, ස්වාමි පුරුෂයාට, සහෝදරියට, මිතුරු මිතුරියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලෝකවාසී සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුන් අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහැමි රැකවරණය සැලසේවා. ධර්ම අවබෝධයේ පිණිස මේ සියලු පින් එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.